වස්සාන ධර්ම දේශනා සමහරුන් තුල තියෙන පින්නතුන විශ්වාසයක් මැරුණට පස්සේ දින 7ක් මාස 3ක් අවුරුද්දක් මේ ගේ අවට පාවෙමින් සැරිසරමින් ඉන්නවාය කියලා. සමහර අය විශ්වාස කරන්නේ දින 7ක් ඉඳලා දින 7 ධර්ම දේශනාව දානමය පින්කම කළා පින් දුන්නාම ඒ පිනුත් අරගෙන යනවයි කියන අදහස. තවත් සමහරු හිතනවා දින 7න් යන්න බැරි වුණොත් මාස 3ක් ඉන්නවා gedara වහලේ යටලියට වෙලා ඉන්නේ. ඉඳලා මාස 3 පින්කම කළාට පස්සේ පින් දුන්නාම ඒ පිනුත් අරගෙන යනවා. 3 මාසේ පින්කමට පිරිත් කියන්න හොඳ නැහැ කියලා මිනිස්සු අතර මිත්‍යා මතයක් තියෙනවා. ඇයි? පිරිත් කියන්නේ අර ඥාතිය එලවන්න. ඒ නිසා පිරිත් කියන්න හොඳ නැහැ. ඒක අවුරුද්දේ පින්කමට කරාට කමන්නේ නැහැ. 7 දවස් පින්කමටවත් 3 මාස පින්කමටවත් කරන්න එපා පිරිත් කියන එක. ධර්ම දේශනාවක් පවත්වලා දානමය පින්කමක් කරලා පින් දෙන්න. අන්නේ වගේ අදහසක් මිනිස්සු තුල තියෙනවා. ඒ නිසා පිරිත් කියවන්නේ නැහැ. පින්වතුනි, ඔන්න ඔය වැරදි තැන අපි හදාගන්න ඕනේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ මොන්සා නගරයේ වාසය කරන දයාබර බිරිඳ රූපිකා වීරසිංහ සහ ලසිත රවිඳු ආදරණීය පුතණුවන් විසින්. එම පින්වත් මවගේ සහ පුතුගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනවාරි මාස 13 වන දිනට 55 වන ජන්මදිනය සමරන ප්‍රියන්ත මොරගොඩ ආදරණීය සැමියාට පියාණන්ට සියලුම අපල උපද්‍රව දුරු වී සිත ශාන්තියත් නිදුක් නිරෝගී සුවය පිරි වාසනාවන්ත උපන් දිනයකට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ මිලානෝ මොන්සා නගරයේ වාසය කරන දයාබර බිරිඳ රූපිකා වීරසිංහ මහත්මිය සහ ලසිත රවිඳු ආදරණීය පුතුණුවන් විසින්. මේ පින්වතුන්ගේ ප්‍රධානතම අරමුණ තමයි ජනවාරි මාස 13 වන දිනට 55 වන ජන්මදිනය සමරන ප්‍රියන්ත මොරගොඩ දයාබර සැමියාට දයාබර පියාණන්ට සියලු අපල උපද්‍රව දුරු වී සිත සාන්තිය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, වාසනාවන්ත උපන් දිනයකට ආශිර්වාද කිරීම. ඊ타ම සතුටු වෙනෝ මෙවන් ක්‍රියාවක් සිද්ධ කිරීම. රූපිකා වීරසිංහ මහත්මිය පුතත් එක්ක එකතු වෙලා බලන්න කොච්චර වැදගත් කටයුත්තක්ද සිද්ධ කළේ. උපන්දින සමරන්න වර්තමාන ලෝකේ ඕනතරම් ක්‍රම තියෙනවා.
ඒවායේ තියෙන පුහු බව, හිස් බව, මිත්‍යා බව දත් මේ පින්වතුන් දිය හැකි උසස්ම ආශිර්වාදය දෙන්න ආදරබර ස්වාමියාට, පියාට මේ කටයුත්ත කරනවා. අපිත් ප්‍රාර්ථනා කරනවා සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී බව ලැබේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දලදා හාමුදුරුන්ගේ පිහිටින් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබිලා කාය චිත්ත පීඩාවකින් තොරව දීර්ඝායුෂ ලැබමින් කල් ගෙවන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක් සඳහන් කරනව පින්නතුනි. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, බණ පදයක් අහන්න නැතුව අපට ධර්මඥානය, දහම් දැනුම, ධර්මය අවබෝධ කර ගැනීම කරගන්න බෑ. බණ පදයක් අහන්නම ඕන. ඇසූ බණ, ඇසූ ධර්මයේ නැවත නැවත අහනවා නම් පින්වතුනි, එය තමා තුළ තියෙන දහම් දැනුම, ධර්මඥානය, ධර්මාවබෝධය වර්ධනය කරගන්නට ප්‍රබල රුකුලක් වෙනවා. අපි කවුරුත් පුහුදුන් අය. හැම වෙලාවෙම අපට ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් මේ අෂ්ට ලෝක ධර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පින්වතුනි, මේ අටලෝ දහමට මුහුණ දෙන හැම මොහොතකම පුහුදුන් අය හැටියට අපේ සිත ඒකාකාරීව පවතින්නේ නැහැ. වර එක අපි උද්දාමයටපත් වෙනවා, වර එක කලකිරෙනවා, වර එක මානසික වැද වැටෙනවා, තවත් වර එක මනසට ලොකු පීඩාවක් දැනෙනවා, අසහනකාරී තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි, අපට මනස තුල සහනය, සංසිඳීම නැති වෙලා යනවා. මෙවන් අවස්ථාවකදී මනසට සහනය, සංසිඳීම, සතුට, සැනසුම ලබා ගන්න බණපදයක් ශ්‍රවණය කිරීම අවශ්‍යයි. පින්වතුනි, බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, පටිච්ච සමුප්පාදයේ කර්මයේ පුනර්භවය වැනි ධර්ම කාරණා පිළිබඳව විසඳා ගත යුතු යම් යම් සැක කටයුතු තැන් තියෙන්න පුළුවන්. අන්නේ සැක තැන් දුරු කරගෙන නිවැරදි වටහා ගැනීමක් කරන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. පින්වතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණ අහන්න ඕන. මා මුලිනුත් මතක් කළා අපි පුහුදුන් අය. අපි කාගේ ජීවිතවල වැරදි, අඩුපාඩුකම්, දුර්වලකම් තියෙන්න පුළුවන්. අන්නේ වැරදි, අඩුපාඩුකම්, දුර්වලකම් මගහරවාගෙන හිතට සහනයක්, ජීවිතයේ නිවැරදි භාවයක්, මෙලොව වශයෙන් ජීවිතයේ සාර්ථකත්වයක්. ඒ නිසා ඇතිවන්නා වූ කුසල චිත්තය නිසාම අවසාන චුතිසිත යහපත් කරගෙන ඊළඟ භවයේ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබීමේ වාසනාව ලැබෙනවා ධර්ම ශ්‍රවණය නිසා. පින්වතුනි, මේ සියල්ලටමත් වඩා අපට අවශ්‍යයි මේ සංසාර ගමන නතර කරගන්න. මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඒ සසර ගමන නතර කර ලබන උතුම් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න බණපදයක් අහන්න ඕන. බණපදයක් නැතුව මේ ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ පින්නතුනේ. අඩුම ගණනේ භාවනා කමඨහනක් වශයෙන්වත් ධර්මයේ ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. පින්වතුනේ, අපි කවුරුත් මේ ලෝකේ ජන්මලාභය ලැබුවා, ලදරු කාලේ ගත කළා, ළමා කාලේ ගත කළා, තරුණ වියටපත් වුණා, වැඩිහිටියෝ වුණා, ඊළඟට ක්‍රමයෙන් වයෝ වෘද්ධ වෙලා ජරාවටපත් වෙලා මරණයට යනවා.
නැවත ඉපදුනත් මනුෂ්‍ය ලෝකෙ ඉපදුනත් ඕකම තමයි තත්ත්වය. වෙන කිසිවක් වෙන්න දෙයක් නැහැ. ඒ කාලය තුලදී අපි කියන ඉගෙන ගන්නවා, රැකියාව කරනවා, යම් යම් දේවල් නිෂ්පාදනය කරනවා, විනෝද වෙනවා, කනව බොනවා, අඳිනව පළඳිනවා. ඔය එකම ටිකක් කරනවා. නොමැරෙන මිනිස්සු වගේ තමයි හම්බ කරන්න ගියාම, ගේ දොර හදන්න ගියාම, ඉඩකඩම්බල පැවැත්ම තහවුරු කරගන්න ගියාම අපි රණ්ඩු වෙන්නේ, අපි ආරවුල් කරගන්නේ, අපි විරසක වෙන්නේ මැරෙනවයි කියන එක නිමේෂයක්වත් හිතන්නේ නැතුව පෙන්වතුනේ. මේ කොච්චර ගොඩ ගහගෙන හිටියත් මේ සියල්ලම අතහැරලා දාලා මම අච්චර පොහොසත්, මෙච්චර පොහොසත්, අච්චර වත්කම් මට තියෙනවා, කෝටි ගණන් ධනෙ තියෙනවා, මෙච්චර යාන වාහන තියෙනවා, මෙච්චර ඉඩකඩම් තියෙනවා, රන් රිදී මුතුමැණික් තියෙනවා, මොන දේ තිබුණත් පින්වතුනි අවසානයේ ඔය ඇඳුමක්වත්, ඔය රත්තරන් බඩුවක්වත්, ඔය මුදලක්වත්, ඔය ඉඩමක් කඩමක්වත්, ගෙයක් දොරක්වත්, කෝටි ගණන් ධනයවත් අබමල් රේණුවක දෙයක් අරගෙන යන්නේ. ඒ සියල්ල මෙලොව දාලා පින්වතුනි හිස් අතින් යන්නේ. මේක තමයි ඇත්ත. ඒ නිසා අපි ඕක තේරුම් ගන්න නැහැ. කොච්චර බණ ඇහුවත් පින්වතුනි සමහරුන්ට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි. කිසිම දෙයක් හිත අහලකටවත් ගන්න නැහැ. නොමැරෙන මිනිස්සු වගේ අනිත් එක්කෙනා යට කරගෙන, එයාගේ දේවල් කඩා වඩාගෙන, එයාව රවටගෙන කපටිකම් කරගෙන බොහෝ දේ කරන්නේ කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ කියන වගේ චේතනාවකින්. මේක වෙනස් කරගන්න ඔබත් මමත් මැරෙනවා. ඒ මැරෙන මොහොතේදී කිසිවක් ගෙනියන්න බෑ. යථාර්ථයේ ඇත්ත ඒකයි පින්වතුනි. මැරෙන දවසට ගෙනියන්න පුළුවන් වෙන්නේ අතට ගත්ත ටික නෙවෙයි. කොච්චර බදාගෙන හිටියත් ඒව ගෙනියන්න බෑ. අපට ගෙනියන්න පුළුවන් වෙන්නේ හිතේ යමක් එකතු කරගත්ත නම් අන්න ඒක. අපි හිතේ එකතු කරන්නේ මොනවද? අපි හිතේ එකතු කරන්නේ පින්වතුනි හොඳ සහ නරක, පින් පව්, කුසල අකුසල්. එතකොට නරක දේවල්, අකුසල් දේවල්, පාපී දේවල්, අයහපත් දේවල් හිතේ ගොනු කරගෙන ඒකත් එක්ක ගියොත් ඊළඟ භවයේ අපට අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ සතර අපායන් එකකටයි. නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන මේ ලෝකයකට. කොච්චර කලක් එහි දුක් විඳ විඳ ඉන්න වේද කාටවත් කියන්න බෑ. හොඳ දේ අරන් ගියොත්, යහපත් දේ, කුසලකාමී, පුණ්‍යකාමී දේ ගෙනිච්චොත්, හිත තුල ගොනු කරගත්තොත් මැරෙන මොහොතේදී ඒවම සිහිපත් වෙලා අපට සුගතියක ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ හෝ දේව ලෝක හයෙන් එකක හෝ ධානය ලබාගෙන තිබුණොත් බ්‍රහ්ම ලෝකයක හෝ උපදින්න භාග්‍ය ලැබෙනවා. ඒවත් ස්ථිරසාර සැපෑති තැන් නෙවෙයි. නමුත් අර සතර අපායට නොඇටි අපට පුළුවන් වෙනවා සුගතියක, කාම සුගතියක උපත ලබන්න. සමහරුන් තුල තියෙන පින්නතුන විශ්වාසයක් මැරුණට පස්සේ දින 7ක්, මාස 3ක්, අවුරුද්දක් මේ ගේ අවට පාවෙමින් සැරිසරමින් ඉන්නවාය කියලා. සමහර අය විශ්වාස කරන්නේ දින 7ක් ඉඳලා දින 7 ධර්ම දේශනාව දානමය පින්කම කළා පින් දුන්නාම ඒ පිනුත් අරගෙන යනවයි කියන අදහස. තවත් සමහරු හිතනවා දින 7න් යන්න බැරි වුණොත් මාස 3ක් ඉන්නවා
ගෙදර වහලේ යට ලීයට වෙලා ඉන්නේ. ඉඳලා මාස 3 පින්කම කළාට පස්සේ පින් දුන්නාම ඒ පිනුත් අරගෙන යනවා. 3 මාසේ පින්කමට පිරිත් කියන්න හොඳ නැහැ කියලා මිනිස්සු අතර මිත්‍යා මතයක් තියෙනවා. ඇයි? පිරිත් කියන්නේ අර ඥාතිය එලවන්න. ඒ නිසා පිරිත් කියන්න හොඳ නැහැ. ඒක අවුරුද්ද පින්කමට කරාට කමන්නේ නැහැ. 7 දවස් පින්කමටවත් 3 මාස පින්කමටවත් කරන්න එපා පිරිත් කියන එක. ධර්ම දේශනාවක් පවත්වලා දානමය පින්කමක් කරලා පින් දෙන්න. අන්නේ වගේ අදහසක් මිනිස්සු තුල තියෙනවා. ඒ නිසා පිරිත් කියවන්නේ නැහැ. පින්නතුනේ ඔන්න ඔය වැරදි තැන අපි හදා ගන්න ඕන. සමහරව හිතනවා දින 7ක් මාස 3ක් මැරිච් එක්කෙනා ජීවත් වෙච්ච ගෙදර අසුරෙන් ඉන්නවාය කියලා. නමුත් මැරිච්ච කෙනා ගෙදර නවතින්නේ නැහැ පින්නතුනේ. එහෙම හැකියාවක් නැහැ. මැරිච්ච කෙනෙක් සතියක් මාසයක් මාස 3ක් අවුරුද්දක් ගේයවට ඉන්නවාය කියන සැරිසරනවාය පාවෙමින් ඉන්නවාය අවකාශයේ ඉන්නවාය කියලා ඒ ප්‍රකාශ සම්පූර්ණම මිත්‍යා වැරදි අදහස්. හිතන්නේ මේ පාවෙමින් ඉන්න කාලේ මේ භවයයි ලබන භවයයි අතර කාලය. ඒකට නමක් දානවා අන්තරා භවය කියලා. මේ අන්තරා භවයේ සැරිසරන කාලයක් හැටියට තමයි දකින්නේ. සමහරු තේරවාදී බුදුදහම තුල අන්තරා භව සංකල්පයක් නැහැ පින්නතුනේ. මරුණු නිමේෂයේම තව තැනක ප්‍රතිසන්දිය ලබනවා. කූඩැල්ලගේ න්‍යාය. කූඩැල්ලෙක් එක තැනක් අතාරිනි තව තැනක් අල්ලගෙන. අන්න ඒ වගේ මිනිස්සුත් මරුණු නිමේෂයේම අවසාන චුතිසිතට ආපු කුසල හෝ අකුසල කර්මයක් නිසා එහෙම නැත්නම් කර්ම නිමිත්තක් නිසා මොකද වෙන්නේ? ඒ අනුව ප්‍රතිසන්දියක් ලබනවා. ආයිත් මේ හිස් අවකාශයේ නැවතමින් සැරිසරමින් පාවෙමින් ඉන්න කාලයක් නැහැ. ඒ මොහොතේම ඒ නිමේෂෙම තමයි එක්කෝ සතර අපායෙන් එක, එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකේ, එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක හයින් එක ධානය ලැබලා නම් බ්‍රහ්ම ලෝකයක ඒ මොහොතේම පහළ වෙනවා. පින්නතුනේ මේක තමයි ඇත්ත. එහෙම නැතුව මේ දින 7ක් සැරිසරනවාය කියන මතය සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. ඒ නිසා ඒක වැරදි. අන්නේ වැරදි මතය අපෙන් අයින් කරගන්න ඕන. ඒකට තමයි ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ අවබෝධයක් ලබන්නේ. වැරදි මත තවදුරටත් ක්‍රියාත්මක නම් ධර්ම ශ්‍රවණී ප්‍රයෝජනයක් නැහැ. වැරදි මත වැරදි කියලා දුන්නාම ඒ වැරදි මත ජීවිතයෙන් ඉවත් කරගන්න පින්නතුනේ. ඒක තමයි අවශ්‍ය. සමහර අය පින්නතුනේ විශ්වාස කරනවා ගෙදර මැරිච් එක්කෙනාගේ ආත්මය ඒකට යොදා ගන්නව වචනයක් ප්‍රාණකාරයා. මේ ප්‍රාණකාරයා මැරිච්ච මොහොතේ ඉඳලා ගේ අභ්‍යන්තරේ සැරිසරනවායි කියලා. ඒ නිසා සමහර ස්ථානවලට ගියාම පාංශුකූලයට අපිට පේන දෙයක් තමයි කෙනෙක් මේ පෙට්ටියේ තැන්පත් කරලා තියෙන මෘත ශරීරය ස්වාමීන් වහන්සේලා පාංශුකූලයේ දෙන්න නිවසට වැඩම කළාට පස්සේ මෘත ශරීරයේ සහිත පෙට්ටිය දැන් එළියට ගන්න ඕන. මොකද ගේ ඇතුලේ සමහර ගෙවල් විශාල ගෙවල් නම් ප්‍රශ්නයක් නැහැ. ගේ ඇතුලේ මේ කටයුත්ත කරන්න පුළුවන්. සමහර ගෙවල් තියෙනවා කුඩා ගෙවල්. එතකොට ගේ ඇතුලේ කටයුතු කරන්න බැරි නිසා එළියට ගන්න. මේ මෘත ශරීරය එළියට ගන්න කලින් එක්කෙනෙක් නියෝග කරනවා දැන් හරි කියලා. අපිත් බලාගෙන ඉන්නව මොකක්ද මේ හරි කියලා කිව්වේ. බලනකොට ගේ ඇතුලේ ඉන්න සියලු දෙනාම මිනිය විතරක් ගේ ඇතුලේ තියලා එළියට එනවා. ඇවිල්ලා දොර ජනෙල සියල්ලම වහනවා.
විනාඩි 2ක් විතර එහෙම තියෙනවා. තියලා නැවතත් අර පුජ්‍යලේ අණ දුන්නාම දොර ජනෙල් ඇරලා ඊට පස්සේ තමයි මිනිහ එළියට ගන්නෙ. දැන් පින්නතුනි මේ සිද්ධිය දැක්කට පස්සේ දායක මහත්තයා හවස පන්සලට ආවට පස්සේ මම ඇහුවා අර ගෙදර මෘත ශරීරයේ සහිත පෙට්ටිය එළියට ගන්න කලින් ඇයි ගෙදර වැහුවේ? දොර ජනෙල් වැහුවේ ඇයි? මගෙන් අහනවා ආමුදුරු තාම දන්නේ නැද්ද ඕක? මං කිව්වා දන්නව නම් අහන්නේ නැහනේ. ඒ තමයි මිනිය තනි කලයි කිව්වා. මං කිව්වා මිනිය කොහොමද තනියෙන් ඉන්නේ? කවුරුවත් මොකෝ අල්ලගෙන ඉන්නවයි? නෑ ස්වාමීන් වහන්සේ ඒක නෙවෙයි තාම තේරුනේ නෑ. ඒ මැරිච්ච එක්කෙනා දැන් දවස් 2ක් තිස්සේ ඔහුගේ ප්‍රාණකාරයා මේ ගේ ඇතුලේ සැරිසරන. දැන් අපි කලේ දොර ජනෙල් වහලා එයා මිනිහත් එක්ක සම්බන්ධ කළාලු. මං අහුවා මිනිහත් එක්ක සම්බන්ධ වෙනව දැක්කද? නෑ දකින්න දෙයක් නෑ ඒක එහෙම තමයි කිව්වා. ඊට පස්සේ තමයි මෘත ශරීරය එළියට ගන්න. මං ඉතින් ඒ දායක මහත්තයත් එක්ක මේ ඔහුගේ ඔළුවේ තියෙන මිත්‍යා මතය ඉවත් කරන්න විනාඩි 45ක තරම් කාලයක් කතා කළා. කතා කළා ඔහු ඉන්න වැරදි මතය නිවැරදි කළා. එනම් ඔහු හිතාගෙන ඉන්නේ පවුලේ අය හිතාගෙන ඉන්නේ මැරිච්ච එක්කෙනා ගේ ඇතුලේ සැරිසරන කාලය තිබුණා. ඒක අර මිනිහත් එක්ක එකතු කරගත්තාම වැඩේ ඉවරයි. දැන් බයක් නැහැ කියලා. බලන්න පින්නතුනි මිත්‍යා මත ජීවිතයේ කිඳා බහැපු හැටි. පස්සේ මම කිව්වා මැරිච්ච එක්කෙනා මෙහි නැහැ. මැරෙන්නේ යම් මොහොතකද ඒ මොහොතේම ප්‍රතිසන්දියක් ලබනවා. නැවත උපතක් ලබනවා. සැරිසරන්න පාවෙන්න කාලයක් නැහැ. ඒ නිසා ඕගොල්ලොන්ට මේ ඕන වෙලාවට ඒ ප්‍රාණකාරය අල්ලලා මිනිහත් එක්ක සම්බන්ධ කරන්න බෑ. මොකද එහෙම කෙනෙක් නැහැ. වටහලා දුන්න පින්නතුන. ඒ නිසා බුදුදහමේ අන්තරාභව සංකල්ප නැහැ කියන එක. බුදුදහමේ කෙනෙක් මැරුණට පස්සේ දින 3ක් හරි 7ක් හරි 3 මාසයක් හරි පාවෙන කාලයක් නැහැ. ඒ නිසා මේ වැරදි මතය අප තුලින් ඔබ තුලින් ඉවත් විය යුතුයි. ඊළඟට පින්නතුනි බලන්න සමහර පළාත්වල කෙනෙක් මැරුණට පස්සේ 7 දවසේ බණ කියන්න මිනිස්සු අතර වාද විවාද. සමහරු කියනවා 6 දවසින් 6 වෙනි දවසේ බණ කියලා 7 දවසින් දාන දෙමු කියලා. සමහරු කියනවා 7 දවසින් බණ කියලා 8 වෙනි දවසේ දාන දෙමු කියලා. සමහරු කියනවා 5 වෙනි දවසේ බණ කියලා 6 වෙනි දවසේ දාන දෙමු කියලා. දැන් මේකට ආරවුල් කරගන්න. දිනේ හොයාගන්න බැහැ. පින්වතුනි මැරිච්ච එක්කෙනාට පින් දෙන්න දින 7ක්ම යන්න ඕන නෑ. ඒ මොහොතේම පින්කම් කළා පින් දෙන්න පුළුවන් නම් එච්චරයි අවශ්‍ය. පින් ගන්න පුළුවන් තැනක ඉන්නව නම් පින් ගනි. අපට නිශ්චිත වශයෙන්ම කියන්න බෑ පින් ගන්නවාද නැද්ද කියලා. නමුත් පින් ගන්න පුළුවන් තැනක ඉන්නව නම් පින් ගනි. මේකට දින 6ෙන්ද 7ෙන්ද කියන ගැටලුවක් නැහැ. දැන් අපි ඒකට දින ගනිනවා. දැන් අපි හිතන්නේ මැරිච්ච එක්කෙනා මැරුණේ අද නම් හෙට ගෙදර මිනිය තියා ගන්නවා. මොකද අවසන් කටයුතු අවසන් ගෞරව දක්වන්න. කෙනෙකුට එන්න වෙලාව තියෙන්න ඕනනේ. සමහරව හිතනවා මේක මේ කොවිඩ් කාලේ වගේ කෙනෙක් මැරුණට පස්සේ අනේ මොකටද තියාගෙන එක දවසෙන්ම මේ මිනිහ අවසන් කටයුතු කළා ඉවර කළා නම් වැඩේ ඉවරයි. මොකටද ඔච්චර වියදම් කරන්නේ නිදි වරාගෙන? තේ බිබි කෝපි බිබි මොකටද නිදි මරන්නේ? අපරාධ නේද කියලා. ඒ නිසා එක දවසෙන්ම මේ අවසන් කටයුතු කළා නම් වියදමකුත් නැහැ, මහන්සියකුත් නැහැ.
වැඩේ කෙටියෙන් ඉවරයි. එහෙම කියන අය ඉන්නවා. අපිටමත් කියලා තියෙනවා. මම පින්වතුනි මේ අදහසට එකඟ නැහැ. ඇයි ඒ? එහෙනම් හාමුදුරුවොත් මිත්‍යා මතයක දින්නේ නැහැ. කෙනෙක් මිය ගියාට පස්සේ අපේ සිංහල බෞද්ධ චාරිත්‍රයක් තියෙනවා. අවමංගල්‍යයක්. ඒකත් උත්සවයක්. මැරුණු ගමන් ඕක කළොත් අවසන් කටයුතු අපේ සිංහල බෞද්ධ අනන්‍යතාව ගිලිහිලා යනවා. ඒකක් දෙක. මැරිච්ච කෙනාට අවසන් ගෞරව දක්වන්න බොහෝ පිරිසක් ඉන්නවා. දැන් මං කිව්වා අවමගුල් උත්සවයක් මේක. එතකොට මැරිච්ච එක්කෙනාගේ ගෙදර දරුවන්ට සහෝදර සහෝදරියන්ට ස්වාමියාට බිරිඳට මැරිච්ච ගමන් ඒක අවසන් කටයුතු කළොත් තමන්ගේ හිතේ තියෙන දුක අඩු කරගන්න බෙදා ගන්න කෙනෙක් නැහැ. ඇයි වැඩක් නැනේ ගිහිල්ලා. ඒ නිසා අපි මොකද කරන්නේ? එක දවසක් මැරුණු දවස තිබුණා, දෙවෙනි දවස තියාගත්ත, තුන්වෙනි දවසේ අවසන් කටයුතු කළා. පිටරටක නම් ඉන්නේ කවුරු හරි දරුවෝ, ඒ දරුවා එනකන් තව දවසක් දෙකක් තියාගන්න තැනුත් තියෙනවා. ඒ නිසා මිය ගිහිල්ලා දින 3න් තමයි අවසන් කටයුතු තුන්වෙනි දවසේ කරන්න ඕන. එතකොට එතන කට්ටිය ඇවිල්ලා නෑදෑයෝ මිත්‍රයෝ විතරක් නෙවෙයි, Taman එක්ක හතුරුකම් කළ කෙනා පවා මරණයට එනවා. එතකොට මේ හතුරුකම නැති වෙනවා. මිත්‍රශීලී වෙනවා. මිත්‍රශීලී උනේ මොකෙන්ද? මිත්‍රශීලී උනේ පින්වතුනි ඒ අවමංගල්‍ය උත්සවය නිසා. ඕක නිශ්ශබ්දව එක දවසින් අවසන් කරා නම් අර හතුරට එන්න වෙලාවක් නැහැ. ඒ නිසා පින්වතුනි කෙනෙක් මිය ගියාට පස්සේ දැන් බලන්න මිය යන්නේ ගෙදරක අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. දැන් අම්මා හෝ තාත්තා තමයි ගෙදරට අදාළ ඉඩම ගන්න නැත්තේ. ගේ හැදුවේ. ගෙදරට බඩු මුට්ටු ගෙනාවේ. දරුවෝ හැදුවේ. ඒගොල්ලෝ කසාද බන්දලා දුන්නේ. ඊළඟට මේ සියල්ල කළේ ඔය අම්මයි තාත්තයි. එවන් කටයුත්තක් කළ අම්මගේ තාත්තගේ මිනිය අපේ වියදම වැඩිය කියලා, අපි කරදර වෙනවයි කියලා, අපරාධ වෙහෙස වෙනවයි කියලා, ඒ ගුණයට උපහාරයක් කරන්න දවසක් තියාගන්න, මිනිය දවසක් ගෙදර තියාගන්න අපේ දරුවන්ට අමාරුයි. ඒ තරම් අකෘතඥ පිරිසක් පින්වතුනි අපි. ඒ නිසා ඒ අකෘතඥතාවය ඇති කරගන්න එපා. ඒකයි කියන්නේ. ඒ නිසා කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මියගිය කෙනා වෙනුවෙන් අවසන් ගෞරවයක් කරන්න. ආයි තවත් ගෞරව කරන්න හම්බෙන්නේ නැහැ. ඒක එක දවසක් තියාගත්තයි කියලා ගැටලුවක් නැහැ. ඒක අපේ අනන්‍යතාව. අපි හම්බ කරන ඒවා මරණයටත් වියදම් කරන්න ඕන. දැන් මොකටද කොට ගහගෙන ඉඳලා? සමහරට අම්මම හම්බ කර තාත්තම හම්බ කරපු සල්ලි තියෙනවා. ඒ නිසා ඔහුගේ ගුණයට උපහාරයක්, ඇයගේ ගුණයට උපහාරයක් විදිහට තමයි මේ කටයුත්ත කරන්නේ. වසංගත කාලෙක රෝගයක් බෝ වෙනවා නම් කරන්න දෙයක් නැත්තම්, එහෙම නැත්තම් මැරෙන කෙනා ඉල්ලීමක් කරලා තිබුණා නම් මගේ මිනිය මම මලාට පස්සේ තියාගන්න එපා. ඒක එක දවසෙන්ම කටයුතු කරලා අවසන් කරන්න. පැය 24න් ඉවර කරන්න. එහෙම කියලා තිබුණා නම් ඒ කියපු විදිහට කරන්න ඕන. ඒක ඔහුගේ හෝ ඇයගේ ඉල්ලීමනේ. නමුත් පින්නතුනේ මේක අපිට ඕන විදිහට හිතුවක්කාර විදිහට කරන්න හොඳ නැහැ. මේක අපේ සංස්කෘතියේ අංගයක්. ඒ නිසා ඔබ මොහොතක් හිතන්න ඒ ගැන. පින්වතුනේ. එහෙනම් මේ මිත්‍යා මත අපෙන් අයින් කරගන්න ඕන. එකක් තමයි අර අන්තරා භව සංකල්පයක් තියෙනවා කියන මතය. ඒක වැරදි. ඊළඟට ප්‍රාණකාරයාගේ සැරිසරනවාය මිනියත් එක්ක තනි කරනවාය කියන අන්නේ සංකල්පය වැරදි. දින 7න්ම හරියටම පින්කම කරන්න ඕනේ කියන සංකල්පය වැරදි. දින 7න් පින්කම කරන්න කලින් පින්වතුනි ඔය දවස්
අවසන් කටයුතු කරන වෙලාවේ අපි පින්දීමක් කරනෝනේ. පන්සිල් සමාදන් වෙලා මතක වස්ත්‍ර පූජාවක් කළා දෙහත් ගිලම්පස ස්වාමීන් වහන්සේලාට පිළිගන්වලා අනිත්‍ය මෙනෙහි කළා. දාන සීල භාවනා මේ පින්කම් තුන කරලා පැන් වඩලා පුණ්‍යානුමෝදනාවක් කරනවා. එතකොට දින 7ට කලින් පින් දීලා ඉවරයිනේ. ඇයි එහෙනම් දින 7ට අපි රණ්ඩු වෙන්නේ? ඇයි මේ මිත්‍යා මතේ අපි එල්ලිලා ඉන්නේ? ඒ නිසා මේ මිත්‍යා මතේ එල්ලිලා ඉන්න එපා. ඊළඟ කාරණාව තමයි දින 7 පින්කමට ධර්මදේශනාව 6 වෙනිදා රැ කරද්දී හෝ 7 වෙනිදා රැ කරද්දී මැරිච් එක්කෙනා කැමැතිව හිටිය කෑම පිඟානක් සකස් කරනවා. අම්මා කන්න කැමති කෑම, තාත්තා කන්න කැමති වුණු කෑම. සියලු දේ මේකේ බෙදනවා. ගෙදර තියෙන කබල්ම පිඟාන ගන්නවා. අරගෙන මේකේ බෙදනවා දිය ගොඩ මස් සහිතව. මිනිස්සෙකුට තවත් බැදුම් වර්ගද ඔක්කොම ಜಾති මේකේ පුලුටු වර්ග බෙදලා මිනිස්සෙකුට නම් ඒකට අත ගහන්න බෑ. ඒ නිසා අර මැරිච්ච කෙනාට වෙනුවෙන් කියලා කෑම පිඟානක් සකස් කළා. ස්වාමීන් වහන්සේ බණ කියන අතරෙම අර කෑම පිඟාන ගිහිල්ලා ගේ ඉස්සරහ තැනක ගෙදර තියෙන කබල්ම පුටුව ගන්න. සමහර වෙලාවට කකුල් 4ක් නෑ 3යි තියෙන්නේ. අනිත් එකට පොඩි ලී කෑල්ලක් හේතු කළා මේ පුටුව තමයි හදලා ගන්නෙ. මොකද මේ පුටුව නැවතත් භාවිතයට පාවිච්චියට ගන්නෑ. තියා පින්නතුනි සමහර ගෙවල් වල අම්මා තාත්තා මැරිච්ච ඇඳ මැරුණයි කියලා ඒ ඇඳ හොදලා පාවිච්චියට ගන්නෑ බයයි. සමහර වෙලාවට ළඟ තියෙන පන්සලට ගෙනිහින් දෙනවා. අපි අම්මා වෙනුවෙන් පින්කමක් කරනවා පූජා කරනවායි කියලා. ස්වාමීන් වහන්සේ දන්නෝ මේ ඇඳ අරන් එනකොටම මේකයි කියලා හේතුව. උන්වහන්සේ කිව්වේ නැති වුණාට. ඒ නිසා පින්නතුනි ඒකට හරි බයයි. ඒ නිසා මොකද කරන්නේ? හැබැයි අම්මා තාත්තා පාවිච්චි කර හිටි රත්තරන් බඩු ටික අම්මගේ කරාබු දෙක මාලයක් තිබුණා නම් මාලේ මුද්ද තිබුණා නම් මුද්ද ඊවට බයක් නැහැ. ඒක ගන්නවා. ඒක අරගෙන විකුණ ගන්නවා. බලන්න පින්නතුනි අපි අවස්ථාවාදී විදියට කරන හැටි. නමුත් මැරිච්ච ඇඳ ගන්නෑ. ඒක පාවිච්චිට ගන්නෑ. ඒ නිසා අර කෑම පිඟාන හදලා අර කබල් පුටුවක ගෙනහිල්ලා ගේ ඉස්සරහ තියලා පුටුව වටේට සුදු වැලි රවුමක් දානවා. පහනකුත් පත්තු කළා, හඳුන් කූරුක් පත්තු කළා. රාරක්කු බිව් කෙනෙක් නම් එතනින් කසිප්පු බෝතලයකුත් ගෙනihin තියනවා. සුරුට්ටු සිගරටුත් තියලා පැදුරකුත් දාලා කොට්ටෙකුත් දානවා. මෙන්න මේ වගේ දේවල් කරන තැන් තියෙනවා අදත්. මලගිය භූත වන්දනාවට සම්බන්ධ. අර පුටුව වටේ සුදු වැලි රවුමක් දැම්මේයි. දැන් මේ කෑම පිඟාන කාටද තියන්නේ? අර මැරිච් එක්කෙනා. මැරිච් එක්කෙනා කවුරු කියලා හිතාගෙනද? මැරිච් එක්කෙනා පෙරේතය වෙලා තියෙනවා. ඒ නිසා මේ පෙරේතයට තියන්නේ මේ පෙරේත තටුවක්. වැලි රවුම දාන්නේ පෙරේතය ආවනම් පෙරේතයගේ අඩිපාර තියෙන්න ඕන අර වැලිවල. දැන් පෙරේතය ඇවිදගෙන එනවයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. මිනිස්සු ඇවිදින විදියට. ඇත්තටම වෙන්නේ මොකද්ද? අර තියෙන පුලුටු වර්ග මස් මාළු වල ඉව දැනෙන බල්ලෙක් ඇවිල්ලා අර කෑමික කාලා යනවා. එතකොට වැලිවල තියෙන බල්ලගේ අඩිසලකුණ. ඔන්න ඔය මිත්‍යා මත අපි අතරේ තියෙන්නේ පින්නතුනේ. ඒ නිසා මැරිච් එක්කෙන සමහර වෙලාවට චුක්තිසිත යහපත් වෙලා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙලා ඉන්න පුළුවන්. දේව ලෝකෙක ඉපදෙලා ඉන්න පුළුවන්. හැබැයි gedara අය එකතු වෙලා මුලින්ම කරන වරද මොකද්ද? මැරිච් එක්කෙන පෙරේතය කරනවද නැද්ද? මැරිච් එක්කෙන පෙරේතයෙක් බවට පත් කරනවා. ඒ නිසා මැරිච්ච කෙනා පෙරේතය කරන්නේ පිටගෙවල් වලින් නෙවෙයි. තමන්ගේ ගෙදරින්මයි. පෙරේතය කියලා කිව්වේ නැති වුණාට පෙරේත තටුව තියෙනවා නම් පෙරේතයට හැර වෙන කෙනෙකුට නෙවෙයිනේ. ඒ නිසා මෙන්න මේ මිත්‍යා මතයත් කරන්න එපා. මැරිච්ච කෙනෙකුට කෑම වැඩක් නැහැ. මැරිච්ච කෙනාට ඕන පින්. පින් ගන්න පුළුවන් නම් පින් ගන්න පුළුවන් තැනක ඉඳලා පින් ගනි.
කාටද පින් ගන්න පුළුවන්? කාටද පින් ගන්න බැරි? පින්නතුනි. කෙනෙක් මැරිලා ගිහිල්ලා උපදින තැන්, උපදින ස්ථාන තියෙනවා 31ක්. මේ උපදින ස්ථාන 31කින් බ්‍රහ්ම ලෝකයක උපදින්න ධ්‍යාන ලබන්න එපාය. අඩුම ගානේ ප්‍රථම ධ්‍යානෙවත්. ධ්‍යාන ලැබලා නැත්තම් බ්‍රහ්ම ලෝකයක යන්න සුදුසුකම් නැහැ. එහෙනම් මිනිස්සෙක් වෙලා ඉපදුනොත් පින් ගන්න පුළුවන්ද? පින් ගන්න බෑ. තිරිසනෙක් වෙලා ඉපදුනොත් තිරිසන් ලෝකේ ඒත් පින් ගන්න බෑ. නිරේ ඉපදුනොත් ඒත් පින් ගන්න බෑ. අසුර ලෝකේ පින් ගන්න බෑ. මේ සතර අපායන් පින් ගන්න පුළුවන් പ്രേත ලෝකේ එක කොටසකට විතරයි. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තූපජීවී කියලා කොටස් හතරක් තියෙනවා. තව කොටස් තියෙනවා. මෙන්න මේ කොටස් හතරෙන් පින්ගත හැක්කේ එක් කොටසකට පමණයි. එනම් පරදත්තූපජීවී කියන කොටසට පමණයි. අනිත් പ്രേත ලෝකේ ඉපදුනාට අනිත් අයට පින් ගන්න බෑ. එහෙනම් සතර අපායෙන් පින්ගත හැක්කේ പ്രേත ලෝකේ පරදත්තූපජීවී කියන කොටසට විතරයි. මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට පින් ගන්න බෑ. දේව ලෝකේ කෙනෙකුට දෙවියෙකුට පින් ගන්න පුළුවන්. එහෙනම් අපි පින් දෙන එක වැඩක් නෑ කියලා හිතෙයිද? ඔය හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. අපි දන්නේ නෑනේ. ඒ නිසා අපි පින් දෙනවා. පින් ගන්න පුළුවන් තැනක සිටීනම් පින් ගනි. වර්තමානයේ මිනිස්සු කරන දේවල් බැලුවහම පින්වතුනේ මේ මිනිස්සු වැඩි හරියක් මනුෂ්‍ය ලෝකෙ නෙමෙයි ඉපදෙන්නේ. දේව ලෝකෙට යන්නේ කොහෙද? සතර අපායටමයි යන්නේ. බලන්න කොච්චර වැරදි වැඩද සමාජෙ කරන්නේ. මොන්න තරම් වැරදි දේවල් කරනවද මිනිස්සු? හොරක් මරකම්ද, ප්‍රාණඝාත අකුසල්ද, කාම මිත්‍යාචාරයද, වංචාව, දූෂණය, අල්ලස් ගැනීම නේ? මේ වගේ දේවල් කරන මිනිස්සුන්ට පින්නතුනි සතර අපාය හැර වෙන මොකද්ද සුදුසු? ඒ නිසා එහෙ තමයි යන්නේ. එහෙනම් ඔය වැරදි වැඩවලට අපි යෙදෙන්න, නිරත වෙන්න, යොමු වෙන්න එකම හේතුව අපි මැරෙනවයි කියලා නොහිතන එකත්, මැරෙනකොට කිසිවක් ගෙනියන්න බෑ කියලා නොහිතන එකත්. ඔක හිතුවනම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එහෙනම් අපි හුඟක් වැරදි අපි අඩු කරගන්නවා පින්නතුනේ. සාධාරණ යුක්ති සහගත මිනිස්සෙක් බවට පත් වෙනවා. එහෙනම් පින් ගන්න පුළුවන් වෙන්නේ දේව ලෝකයේ කෙනෙකුට හෝ පරදත්තූපජීවී කියන പ്രേත ලෝකයේ කෙනෙකුට පමණයි. නමුත් අපේ යුතුයකම හැටියට අපි පින්කමක් කරලා පින් දීම කළ යුතුයි. එහෙනම් මරුණට පස්සේ ගෙවල් වල විවිධ ශබ්ද, විවිධ හඬවල්, විවිධ දුර්ගන්ධයන් අපේ මිනිස්සු අපටම කියනවා. ඒක එහෙනම් මැරිච්ච එක්කෙනා ගිහිල්ලා නැහැ කියන එකට සාධකයක් නෙමෙයිද කියලා හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනේ, ඒක නිවැරදි කරගන්න. මං කිව්වා කෙනෙක් මැරුණු නිමේෂයේම තව තැනක ප්‍රතිසන්දියක් ලබනවා. මැරුණු නිමේෂයේම ප්‍රතිසන්දියක් ලබනවා. ප්‍රතිසන්දිය ලබන්නේ අපි හිතමු අවසාන චුතිසිත අයහපත් වුණා. අධික තණ්හා මනෝභාවයක් ආවා. මසුරුකමක් ආවා. මේ මසුරුකම නිසාම, මේ අධික තණ්හාව නිසාම ගෙදරට ආසාවෙන්, මිල මුදලට ආසාවෙන්, භවභෝගවලට ආසාවෙන්, සහෝදර සහෝදරියන්ට ආසාවෙන්, දුවට පුතාට මුණුබුරාට මිනිබිරීට ආසාවෙන්, යාන වාහනවලට ආසාවෙන් කෙනෙක් මලොත් මේ මසුරුකම අධික තණ්හාව නිසාම එවන් කෙනෙක් උපදින්නේ එක එල්ලේම പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදුණු කෙනා ආසාව තියන්නේ නිවසට නම්, දරුවන්ට නම්, ගේ දොරට නම්,
මිල මුදලට නම් රන් රිදී මුතුමැණික් වලට නම් අන්න ඒවා තියෙන තැන් සොයාගෙන එනවා. ඒවා තියෙන තැන් සොයාගෙන එනවා. ඒ නිසා ඔන්න ගෙවල් වල പ്രേත දෝෂ ඇති වෙන්න හේතුව. මොකක්ද හේතුව? මැරිච්ච කෙනා പ്രേත ලෝකෙ උපදින්නේ. പ്രേත ලෝකෙට යන්න හේතුව අධික මසුරුකම හා තණ්හාව. තණ්හාව තියෙන්නේ gedara දෙයකට. ඒ නිසා නැවතත් අර പ്രേත ලෝකෙ ඉන්නේ නැතුව gedara එනවා ඒ പ്രേතය. ඒ പ്രേතිය අන්න gedarට ඇවිල්ලා තිරෝකුඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා gedara බිත්ති මුළු වල ගෙයින් පිටත දොරකොඩ මේ වගේ තැන්වල රැඳිලා ඉන්නවා. ඒ අය බලපෑම් කරනවා. එතකොට මිනිස්සුන්ට වඩා බලවත්ද? නෑ, බලවත් නෑ. හැබැයි මිනිස්සුන්ගේ දුර්වලකම් හමු වී ප්‍රේතය බලවත් වෙනවා. අන්න ඒකයි මේකේ වටහා ගන්න ඕන දේ. ඒ නිසා පින්නතුනි പ്രേත ලෝකයේත් යම් යම් දේවල් අපිට පේන්න දකින්න අත්දැකීම් ලබන්න පුළුවන් වෙලා තියෙනවා. പ്രേත ලෝකයේ പ്രേතයෝ මිනිස්සුන්ට ආරූඪ වෙනවද? මිනිස්සුන්ගේ ඇඟට වැහෙනවද? ඔව්. සමහර දුර්වල මිනිස්සුන්ගේ ඇඟට වැහෙන්න පුළුවන්. ඒ නිසා ඒව නැහැ කියලාම ප්‍රතික්ෂේප කරන්න බෑ. විවිධ දුර්ගන්ධයන් එවන්න පුළුවන් ද പ്രേතයන්ට? ඔව්. දුර්ගන්ධයන් විතරක් නෙමෙයි සුවඳත් එවන්න පුළුවන්. කපුරු මල් වල සුවඳ එවන්න පුළුවන්. හඳුන් කූරු වල සුවඳ එවන්න පුළුවන්. මේ වගේ දේවල්. දුර්ගන්ධයන් ඒත් එවන්න පුළුවන්. බුලත් පිටක් කාලා කෙල ගැහුවම අන්න ඒකේ දුර්ගන්ධය ගෙදරකට එන්න පුළුවන්. ඊළඟට අසෝචි වල ගඳ එන්න පුළුවන්. මඩවලක ගඳ එන්න පුළුවන්. අර පුවක් මඩේ දැම්මහම දුර්ගන්ධයක් නේ ගඳ එන්න පුළුවන්. මෙවැනි දුර්ගන්ධයනොත් නිවසකට එවන්න පුළුවන්. ඒකට ඒ නැති කරගන්න මොකද්ද කරන්න ඕන? ඒ නැති කරගන්න නම් අපි එකක් තමයි ආසාවෙන් නොමැරෙන්න ඕන. එතකොට කාටවත් කරදරයක් නැහැ. දෙවැන්න තමයි නිවසේ බුදුන් වදින තැනක් හදලා උදේට හවසට පිරිසිදුව පිළිවෙලකට වැඳුම් පිදුම් කරලා අවසානයේ තුන් සූත්‍රය සජ්ජායනා කරන්න ඕන. දිනපතා. ආන්න එතකොට අර പ്രേතයට ඉන්න හැකියාවක් නැහැ. දැන් සමහර අය කියනවා අපි මෙච්චර පිරිත් කියනවා. නමුත් අපේ ගෙදර මේ වගේ දෝෂයක් තියෙනවා. ඔව්. මේ പ്രേතේ ගෙදරකට බඳින්න පුළුවන්. එතකොට പ്രേතයාට පිරිත් කියලා එලවන්න හැදුවත් යන්න බෑ, බැඳලා ගැට ගහලා තියෙන. ඉතින් ඒක ඉවත් කරගන්න ඕන. ඉතින් ඒ නිසා පින්නතුනි ඒකට සුදුසු කෙනෙක් හොයා ගන්න ඕන. දැන් මේ විස්තරයේ ඇත්ත తත්වයේ කිව්වට පස්සේ ඔබ මට කතා කරලා අපේ ගෙදර പ്രേත දෝෂයක් තියෙනවා මේක ඉවත් කරලා දෙන්නේ කියලා මට කියන්න එපා. මං ඒව කරන්නේ ඒ නිසා ඔබ කරන්න ඕන ඒකට බොරුකාරයෙකුට අහු වෙන්නේ නැතුව, හොරෙකුට අහු වෙන්නේ නැතුව සුදුසු මිනිස්සෙක් හොයාගෙන ඒක කරන්න. හැබැයි പ്രേතයෙකුගේ දුර්ගන්ධයක් ආපු ගමන් ඒව කරන්න යන්න එපා. ඔබ හොඳට තුන් සූත්‍රය කියන්නේ. පැන් කලයක් තියාගෙන තුන් සූත්‍රය කියලා පැන් ඉහින දිනපතා. සුවඳ කුඩුවේකට ඔබම තුන් සූත්‍රය කියලා දිනපතාම කියන ගමන් එයින් සුවඳ කුඩු ටිකක් අරගෙන ගේ දුම් අල්ලන්න. මේව 99%ක්ම නැති වෙනවා. උම කලාතුරකින් එකක් තමයි අර බන්දල තිබුණොත් යන්න බැරි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ தත්වය ඔබ හරියට වටහා ගත්තොත් මේ මිත්‍යා මතවලින් තොරව ඔබේ ජීවිතය ගෙවන්න පුළුවන්. රැවටෙන්නේ නැතුව ජීවිතය ගෙවන්න පුළුවන්. එහෙනම් මිත්‍යාවට යට නොවුණු සත්‍යයට ළඟා වෙච්ච ජීවිතයක් ගත කරන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ මොන්සා නගරයේ වාසය කරන දයාබර බිරිඳ රූපිකා වීරසිංහ මහත්මිය සහ ලසිත රවිදු ආදරණීය පුතුණුවන් විසින් මේ පින්වතුන්ගේ ප්‍රධානතම ආරමුණ ජනවාරි 13 වන දිනට 55 වන ජන්මදිනයේ සමරන
ප්‍රියන්ත මොරගොඩ දයාබර සැමියාට දයාබර පියාණන්ට සියලු අපල උපද්‍රව දුරු වී සිත ශාන්තිය නිදුක් නිරෝගී සුවය ලැබේවා වාසනාවන්ත උපන් දිනයක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙසු අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා පරලෝසපත් එඩ්වින් වීරසිංහ පියාණන්ට ඒ.එස්. සොපිනෝනා මෑණියන්ට ගුණපාල මොරගොඩ පියාණන්ට කල්යාණී බස්නායක මෑණියන් ඇතුළු වර්ග පරම්පරාගතව මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්මයේ ශ්‍රවණය කළ නොකළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගායන් දුෂ්යන්ත මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව තුළින් ඔබ තුල පවත්නා වැරදි මිත්‍යා මත ඉවත් කරලා නිවැරදි ජීවිතයක් ගත කරන්නට සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත ජීවිතයක් ගත කරන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජනවාරි මාස 13 වන දිනට 55 වන ජන්මදිනය සමරන ප්‍රියන්ත මොරගොඩ දයාබර ස්වාමි පුරුෂයාට සියලුම අපල උපද්‍රව දුරු වී සිත ශාන්තියත් නිදුක් නිරෝගී සුවයත් පෙරි වාසනාවන්ත උපන් දිනයකට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ මොන්සා නගරයේ වාසය කරන දයාබර බිරිඳ රූපිකා වීරසිංහ සහ ආදරණීය පුතු ලසිත රවිඳු යන පින්වත් බිරිඳ සහ දයාබර පුතණුවන් විසිනි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා